ආයුබෝවන් හිතවතුනි ජේසු පිහිටයි කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. සමිදානන් වහන්සේගේ ආදරය, කරුණාව, රැකවරණය, බල මහිමය ඔබේ ජීවිතය ඇතුලේ අත්දකින්නට පුළුවන් වෙන දවසක්, සතියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී ධර්මයන්ෝ ධර්ම සාකච්ඡාව තුළ අප කතිකාවට බඳුන් කරන්නට නියමිතව තිබෙන්නේ දිව්‍ය සප්‍රසාද මංගලෝත්සවයට අදාළ දේව වාක්‍ය සංග්‍රහය පිළිබඳව. ඒ සඳහා අද දවසේදීත් අපි ආරයුම් කළා ගරු වජිර සිල්වා පූජා ප්‍රසාදීන් වහන්සේට අපේ මැදිරියට පිරිවෙන වහන්සේ බොහොම ගෞරවයෙන් ආදරෙන් අපි පිළිගන්නවා. අද දවසේදීත් ආයුබෝවන් ජේසු පිටයි ආයුබෝවන්. පිරිවෙනි දැන් සමිදානන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය තුළ තාත්තගේ කැමැත්ත ඉටු කරලා තාත්තගේ කැමැත්ත තුළ යන ගමනේ අපූර්ව සම්දිස්ථානයකට මුහුණ දීලා විශ්වයට ගැලවීම අත් කරලා දීලා අදටත් මේ කතා කරන තත්පරෙත් මේ මොහොතෙත් මුළු විශ්වය ඇතුලේ උන්වහන්සේව ජීවමානව අදාහන්න උන්වහන්සේව දකින්න උන්වහන්සේ අපිට ඉතුරු කරලා ගියා. අපි දිව්‍ය සප්‍රසාද වහන්සේ විදිහට අපේ ජීවිතයට ආත්මීක ආකාරයෙන් ලබා ගන්නවා, පූපාකාරයෙන් අපි උන්වහන්සේව ලබා ගන්නවා. ඒ ඇතුලේ අපි අධ්‍යාත්මිකව පෝෂණය ලබනවා. හැබැයි එදා මහා බ්‍රහස්පතින්දා දින උන්වහන්සේ සිදු කළ පුරාණ චාරිත්‍රය අද වර්තමානයේ දිව්‍ය පූජා යාගයේ ඇතුලේ අපි මහා අභිරහස ඇතුලේ ඉෂ්ට කරලා අපි තාමත් උන්වහන්සේව ලබනවා. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් උන්වහන්සේව ලබනවා තමයි. හැබැයි මට දැනෙනවද ඇතුළාන්තේ උන්වහන්සේ ජීවමානව ඉන්නවද? මේ සුදු පාට පූපයක් ඇතුලේ උන්වහන්සේ කොහොමද ජීවමානව වැඩවසන්නේ? අපි දිව්‍ය සප්‍රසාද මංගලෝත්සවයට අදාළ දේවාක්‍ය සංග්‍රහය පිළිබඳ කතා කරමින් ඒ දිව්‍ය සප්‍රසාදය තුල වැඩ සිටින ජීවමාන ස්වාමින් වහන්සේට අපේ හදවත් විවර කරන්න, අපේ දේව ජනතාව කිට්ටු කරන්නයි අද වෑයම, අපේ උත්සාහය. මට පදනමක් දාලා දෙන්න අද දවසේ අපේ කතා බහට පිටුමින්. අද කතා බහ හරිම ගැඹුරුයි, ඒ වගේම හරිම අත්‍යවශ්‍යයි. අද සමිදානන් වහන්සේගේ ශරීරය, රුධීරය අනුභව කිරීමත් පානය කිරීමත් පිළිබඳව අපට උගන්වනු ලැබීම සිද්ධ කරනු ලබනවා. තව විදිහකින් කියනවා නම් දෙවි සමිදානන් වහන්සේ, ස්වර්ගීය පියාණන් වහන්සේ, මෞංකාර තාත්තා තමන් වහන්සේගේ නොවෙනස්, අචල, ඉමක් නැති, කොනක් නැති, තේරුම් ගන්න බැරි මහා ගැඹුරු ආදරය මානව වර්ගයා වෙතත් සමස්ත විශ්වයේ වෙතත් දානය කරපු අපූර්වත් ඒ ආදරය සාක්ෂාත් වෙච්ච විදිහක් තමයි අද අපි කතා කරන්න යන්නේ. මම ආරම්භයක් ගත්තොතින් උන්වහන්සේ තමන්ගේ රූපයට, ස්වභාවයට, හැඩයට, විදිහට, පිළිවෙලට මනුෂ්‍යාව මවනවා. උත්පත්ති පොත 1:27. අපි අපේ ස්වරූපයට මිනිසා මවමයි උන්වහන්සේ වදාළසේක. ඊට පස්සේ අවසානයේදී කියන උන්වහන්සේ මිනිසා මවා නාස්පුඩු තුලට ජීවන හුස්ම හෙළුවසේක. නෙහිෂ්මා හුස්ම, the breath. අද නැත්තේ මේ ඕකනේ. අපිට හුස්ම නැහැ, හුස්ම ගන්න බෑ. හුස්ම නැති වෙලා, දේව ජීවය නැති වෙලා, දේව තාත්තා දීපු ජීවය නැති වෙලා. ඒක ලොකු කතාවක්, ඒක වෙනම කතාවක්. ඇයි එහෙම උනේ? ඒතර තාත්තා, දේව තාත්තා නැත්නම් මගේ භාෂාවෙන් කිව්වොතින් අප්පච්චි අපට ලං වෙන්න තමන්ගේ හුස්ම දුන්නා. මනුස්සයා මොකද කළේ? හරහට ඉඳලා කැරලි ගහුවා. කැරලි ගහලා තාත්තගෙන් ඈත් වුණා. ඒ තාත්තා ආදරයෙන් පිටිපස්සෙන් එළවනවා. එළව ඇවිදින් කියනවා, නුඹ මාගේ, මට අයිති මගේ වස්තුවයි. ජෙරමියාගේ පොතේ ඉතා පැහැදිලිව කියනවා, you are belong to me, only to me because you are my sacred possession. මගේ ආදරණීය වස්තුවයි. එතකොට යෙසායාගේ දිව ඇතුලේ ලියනවා, මවකට හැකිද ඇගේ කුසහොත් දරුවා අමතක කරන්න, අමතක කළත් ඇගේ දරුවා මා නුඹ අමතක නොකරමි. බලන්න තාත්තාගේ ආදරය, පස්සෙන් එළවන ආදරය. එළවලා හුස්මක් පුණා. හුස්ම අපි පිළිගන්නේ නැතුව කැරලි ගැහැව්වා. ඒත් අතාරින්නේ නැහැ. අවසානයේ දුන් වහන්සේ මගේ ලේ, මගේ රුධිරය වෙන්න, මට ආහාරක් වෙන්න, මට පානයක් වෙන්න තීරණය කරනවා. අද කතා කරන්නේ ඒ ආදරේ ආහාරය වීමත්, ඒ ආදරය පානයක් වීමත් නොහොත්, මාංශය හා රුධිරය වීමත් නොහොත්, මන්හු කියන්නේ what is it in Hebrew?
ඒ කියන්නේ ඊශ්‍රායෙල් සෙනග කන්න නැහැ කියලා කොඳුරනකොට කූඩාරම ඉස්සරහා තිබිච්ච දේ දැකලා ඇහැව්වා මන්හු මොනවද මේ what is it ජීවිතේට දැකලා නැහැ මන්හු කොහෙන්ද ආවේ ස්වර්ගයෙන් එතකොට ලෙහෙම් ශමාහිම් ස්වර්ගයෙන් පහළ වූ භෝජනය අද අපි කතා කරන්නේ මේ ස්වර්ගීය භෝජනය ගැනයි ඔබේ මගේ රුහිර තුලට සෛල තුලට ඇතුළ වූ දේව ශෛලය දේව සෛලය දේව රුධිර පටක ගැනයි අපි කතා කරන්නේ අපි කතා කරමු ඔබ වහන්සේ අද දවසේදී අපේ මාතෘකාවට දැමූ පදනම බොහොම රසවින්දනාත්මක ඒ වගේම නිර්මාණාත්මක ආදරණීය හැඟුම්බර ඒ වගේම සත්‍යවාදී පදනමක් කියන කාරණාව පැහැදිලි කරනවා අපි ඒත් එක්ක ඉදිරියට ගමන් කරමු පළමුවන දේව ප්‍රකාශනය නිග්මයාම පොතෙන් උපුටාගත් පාඨයකි මෝසෙස්ද ඇවිත් සමිදානන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනගට දැන්විය. සියලු සෙනගද එක හඬින් උත්තර දෙමින් සමිදානන් වහන්සේගේ ආඥා සියල්ලම අපි ඉටු කරන්නෙමුයි කීහ. ඉන්පසු ඔහු උන්වහන්සේගේ ආඥා සියල්ලම ලියා තැබීය. පසුදින අලුයම ඔහු නැගිට කන්ද පාමුල පූජාසනයක්ද ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 අනුව ශිලා ස්තම්භ 12ක්ද ඉදි කළේය. පසුව ඔහු ඊශ්‍රායෙල් ජනයා අතරින් තරුණයින් යැවීය. ඔහු දවනයාග පූජා හා ගවයන් මරා සහභාගීකමේ පූජාද සමිදානන් වහන්සේට ඔප්පු කළහ. මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක්ගෙන එය බඳුන්වල දැමීය. ලෙයින් අඩක් පූජාසනයේ මත ඉස්සේය. පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනගට ඇසෙන ලෙස එය කියවීය. ඔහුද පිළිතුරු දෙමින් සමිදානන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමුයි කීහ. එවිට මෝසෙස් ලේ රැගෙන සෙනග මත ඉසිමින් මේ වනාහි සමිදානන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින් ඔබ සමග කළ ගිවිසුම ස්ථිර කරන ලේයයි පැවසීය. පෙදුමිනි අපි මේ පුරාණ ගිවිසුම අධ්‍යයනය කරද්දී කටයුතු කරද්දියත් සමග අපිට ඉස්මතු වෙන පැහැදිලි වෙන කාරණාවක් තමයි මේ දවනයාග පූජා, සත්වයාග පූජා, බිලි පූජා කියන කාරණාව. අද පළමුවන දේව ප්‍රකාශනයටත් අපි එය ඇඳාගෙන තිබෙනවා. මොනවද පුරාණ ගිවිසුමේ මේ පදනම සහ ඇයි ඒවා සිදු කළේ? දෙවියන් වහන්සේ සියල් ලෝ මැවූ දෙවියන් වහන්සේ ඇයි උන්වහන්සේට බිලි පූජා? හොඳයි. අපි ආරම්භයක් නැත්නම් ප්‍රාරම්භයක් ඇති කරගනිමු ඊජිප්තුවට ගිහින්. ඊජිප්තුවේ ඊශ්‍රායෙල් සෙනග වහල්ගත වෙනකොට පාරාවෝ ඔවුන්ගෙන් පිදුරු නොමැතිව ගඩොල් පුලුස්සන්නේයි කියා වහල්කම තිවුර වෙනකොට මේ සෙනග කෑමොර දුන්නා දෙවියන් වහන්සේ අපව ගලවන්න. ආබ්‍රහම්ගේ දෙවිඳුනි, ජාකෝබ්ගේ ජෝසප්ගේ දෙවිඳුනි අපව මුදාලන්න. ඔය සීනායි කන්ද ආශ්‍රයේ ඇති ගල් ගුහාවල අපි කියනවා බිබ්ලිකල් ආකියොලොජි. ඒ කියන්නේ බයිබලීය පුරාවිද්‍යාවට අනුකූලව අපට හම්බ වෙනවා පැරණිතම වාක්‍යයක් හීබ්‍රු භාෂාවේ මුල් ප්‍රාථමික අකුරුත් එක්ක. එහි කියවෙන්නේ මෙන්න මෙහෙම තේරුමක්. දෙවිඳුනි අප මුදාලන්න. එල් සේවස්. අපට විමුක්තිය දෙන්න. ඕකට උත්තරේ හම්බ වෙනවා. උත්තරේ හම්බ වෙන්නේ පේසාක්. පාස්කුව සමගයි. මේ දවන යාග පූජාව ඔය කියන මට්ටමට එන්නේ පාස්කු යාගයත් සමගයි. පේසාක් කියලා කියන්නේ පාස්කුව නොහොත් පසු කර යාම. දැන් චතුර පසු කර යාම සිද්ධ වෙනකොට අන්ධකාරයේ දූතයා මරණයේ දූතයා හැම ගෙයක්ම උළුවවුල ලේ ගාලා තිබිච්ච පසු කර යද්දි ඇතුලේ කලේ පූජා කරන ලද බැටළුවාව අනුභව කිරීමයි. නොකැලැල් බැටළුවාව අනුභව කිරීමයි. මේ පසුකර යාමේ සිද්ධියේදී ඇතුලේ හිටගෙන හදිස්සියෙන් මෙන් ගමනක් යන්නට සූදානම් වෙලා ආහාරයක් වළඳනවා. දැන් ඔය පසුකර යාම හින්දා තමයි එක්සොඩස් නැත්තම් නික්ම යාමක් වෙන්න පුළුවන් වෙන්නේ. පේසාක් සිද්ධ නොවුනේ නම් පාස්කුව සිද්ධ නොවුනේ නම් පාස්කුව කියන්නේ පසුකර යාම. අන්ධකාරයේ දූතයා හැම ඊශ්‍රායෙල් නිවසක්ම පසුකර නොගියේ නම් රතු මුහුදෙන් නැත්තම් අපි කියන ඊතරවීම සිද්ධ වෙන්නේ
නැහැ. දැන් මූල ආරම්භය එතනයි. එය නැවත නැවත සිහිපත් කිරීමට සිද්ධ කරනවා. ඒ සඳහා විවිධ වතාවත් යාග විවිධ කාලවලදී ඇතුළු වෙනවා. අන්න එවිට ඔය බැටළුවාව පූජා කිරීම සම්බන්ධයෙන් චාරිත්‍ර වාරිත්‍ර බිහි වෙනවා. හැබැයි මේ බිහිවිච්ච චාරිත්‍ර වාරිත්‍ර ඇතුළෙම තමයි ජේසුන් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිත යාගයේ පූජාවත් විකාශනය වෙන්න පටන් ගන්න. මම ඒක පැහැදිලි කරන්නම්. දැන් මෙහිදී දැන් ජේසුස් සමිදානන් වහන්සේගේ කාලය වන විටදී ඔය පළවෙනි කියවීමෙන් කිව්ව එක ටිකක් වෙනස් වෙනවා. පළමු වෙනස සිද්ධ වෙන්නේ පාස්කු යාගය බැටළුවාව පූජා කරන ස්ථානයේ වෙනසත් එක්කයි. මුල් පාස්කුවේදී ගෙදර ප්‍රධානියා ගෙදර පාස්කු බැටළුවාව පූජා කළා. ජේසුගේ කාලෙවෙද්දී ඒක වෙනස් වෙනවා. ලෙවි ගෝත්‍රයේ පූජකයා දේව මන්දිරයේදී පාස්කු බැටළුවාව පූජා කරනවා. දැන් ජේසුස් සමිදානන්ගේ කාල වකවානුව තුල පාස්කු බැටළුවාව පූජා කොට ආහාරයට ගනු ලැබුවේ ජෙරුසලමේදී විතරයි. right? ඒ හින්දායි උන්වහන්සේ පාස්කු මංගල භෝජනය වළඳන්න ජෙරුසලමටම එන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේට තිබුණා නාසරෙතේ ඉඳලා ඔය කටයුත්ත කරන්න. නමුත් ජේසුගේ කාලේ කටයුත්ත කරන්න බෑ. දැන් බලන්න මේක බැටළුවාගේ රුධිරය ශුද්ධ අල්තාරයේ මත වත් කරන්නේ ජේසුගේ කාලය වෙන විටදී ලෙවි ගෝත්‍රයේ පූජකයා පමණයි. right? එතකොට මේ වගේ වෙනසකට ඇතුළු වෙන්න හේතුව සංකල්පවල වෙනසක්. බලාපොරොත්තුවේ වෙනසක්. ඒ තමයි ඔවුන් බලාගෙන හිටියා මේ පළවෙනි නික්ම යාමට හිටපු පළවෙනි මෝසස් වගේ දෙවන මෝසස් කෙනෙකු අපට දේවිය කියලා ලොකු බලාපොරොත්තුවකින් වුණා. ලොකු බලාපොරොත්තුවකින් වුණා. එය අපට සුද්ධ ලියවිල්ලේ යම් තැන්වලදී කියාපානවා. එතකොට මේ අනුව අපි මේ පාස්කු දෙවන මෝසස් පැමිණෙන බව විශ්වාස කළා. ඒ වගේම වුන් විශ්වාස කරා පළවෙනි මෝසස් අහසින් මන්නා දුන්නාසේ දෙවන මෝසස්ද ස්වර්ගීය භෝජනය ලබා දෙන බව. එතකොට මෙහිදී අපට පිළිඹු වෙනවා මේ පාස්කු භෝජනය කියලා කියන්නේ නිකම් භෝජනයක් නොවන බව ජේසුගේ පාස්කුව ඇතුලේ. එය පළමු පාස්කුවේ පාස්කු භෝජනයටත් වඩා ගැඹුරුතාවයක් මන්නා කියන අදහස එකතු වීමත් එක්කෙනම් ලෙහෙම් ශමායිම් ස්වර්ගයෙන් පහළ වූ භෝජනය නැත්නම් ස්වර්ගීය භෝජන නැත්නම් සුරදූතයන්ගේ භෝජනය ආදි වශයෙන් කියන මේ භෝජනයේ බවට උන්වහන්සේ පත්වීම තුළ සිද්ධ වෙනවා. දැන් ඔන්න ඔය කාරණාවට මූලික ප්‍රවේශය ගන්න තමයි පළවෙනි කියවීම අපට ආරාධනා කරන්නේ. ඒ කියන්නේ පිටුමිනේ අපිට දැන් මේ පැහැදිලි කරනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යයත් එක්ක සිදු කළ ගිවිසුම නැවත වතාවක් පෙන්눔 කරන්න, තහවුරු කරන්න කියන කාරණාව මේ පැහැදිලි කරනව නේද? එහෙමද? ඔව්. මේ දැන් ඔය අද පළවෙනි කියවීමේ ගිවිසුමේ සලකුණක් හැටියට සිද්ධ කරනු ලබන ඔය ලේ පූජාව ආරම්භයේ සිද්ධ වෙන්නේ අනම්නේසිස් නැත්නම් අපි එකට කියනවා සිකරෝනේ කියලා. අර ඉස්සෙල්ලාම සිද්ධ වෙච්ච තැන ඒක තමයි නැවත නැවත සිද්ධ කරන්නේ අනම්නේසිස් නැත්නම් සිකරෝනේ කියලා කියන්නේ. එය ඊශ්‍රායෙල් සෙනග හා දෙවි සමිදානන් වහන්සේ අතර ගිවිසුමේ සලකුණ හැටියට දේ දවන යාග පූජාවක් හැටියට ඒ සිද්ධ කරන. දැන් ඔතනදී සිද්ධ වෙන්නේ පාස්කු භෝජනය නොවේයි. දැන් පළවෙනි කියවීමේ සිද්ධ වෙන්නේ ගිවිසුමේ සලකුණක් හැටියට දවන යාග පූජාව සිදු කොට ඒ රුධිරයේ ජනතාව මස ඉසීමෙන් රුධිරයෙන් ගිවිසුමක් සිද්ධ කරනවා. right? එතකොට අපි තුන්වෙනි කියවීමට ආපුවාම ඔය කියවීම ඇතුලේ තියෙන ගිවිසුම නැවත ප්‍රතිස්ථාපනය වෙනවා. මම කියවනේ දැන් මේ සෙනග බලාගෙන හිටිය දෙවන මෝසස් සෙනග. පසු කාලීනව දෙවන මෝසස් මෙසායා බවට පත් වෙනවා. මෂියා බවට පත් වෙනවා. එතකොට මේ දෙවන මෝසස් නැත්තම් මෙසියස් පැමිණෙන විටදී කරුණු හතරක් සිද්ධ වෙන්න ඕන. පළවෙනි කාරණාව නික්ම යාම සිද්ධ වෙන්න ඕන. දෙවන කාරණාව
ස්වර්ගයෙන් භෝජනය ලැබෙන්න ඕන. මෝසස් එන්න ඕන, නික්මෑම සිද්ධ වෙන්න, ස්වර්ගීය භෝජනයක් ලැබෙන්න ඕන. තුන්වෙනි කාරණාව ගිවිසුම අලුත් ගිවිසුමක් බවට පත් වෙන්න ඕන. අලුත් ලේවලින් අලුත් ගිවිසුමක් බිහි වෙන්න ඕන. හතරවෙනි කාරණාව නව මන්දිරයක් බිහි වෙන්න ඕන. ඊළඟ කාරණාව මන්දිරයේ ඇතුළෙන් ගමන් කරන්නා වූ නව රාජ්‍යයක් නව දේශයක් බිහි වෙන්න ඕන. එතකොට ස්වර්ගීය භෝජනය ජේසුන් වහන්සේ බවට පත්වීම තුළ ඔය කිව් කාරණා හතර ජනතාව තුළ තිබිච්ච බලාපොරොත්තුවක් ඒක ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ දෙවන නික්මයාම බලාපොරොත්තුවෙන් හිටිය මේ සෙනග ජේසුන් වහන්සේ දෙවන නික්මයාම බවට අර කරුණු හතර සාක්ෂාත් කරමින් පත් වෙනවා. එනම් නව ගිවිසුමක්, නව මන්නා බොදුනක්, නව දේව මන්දිරයක්, නව රාජ්‍යයක්. උක්ත කරුණ වෙත රැගෙන යන්න පළමුවන දේව ප්‍රකාශනය මනා පිටිවහලක් අද අරගෙන එනවා අපේ දවසේදී. අපි සූදානම් වෙනවා අද දවසට නියමිත ශුදු සුවිශේෂය වෙත ගමන් කරන්න. ශුදු මාක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන නොමුහුන් රොටි මංගල්‍යයේ පළමුවන දින උන්වහන්සේගේ ශ්‍රාවකයෝ පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙල කරනවාට ඔබ කැමතිසේක් දැයි උන්වහන්සේගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින් නුවරට යන්න ගිය විට වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හමුවන්නේය. ඔහු පස්සේ යන්න. ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේද ඒ ගෙහිමියාට කතා කොට මාගේ ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයිද කියා සමිදානන් වහන්සේ අසනසේකැයි කියන්න. එවිට සකස් කොට සූදානම්ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙල කරන්නැයි ඔවුන්ට වදාළසේක. ශ්‍රාවකයෝ පිටත්ව නුවරට ගියහ. උන්වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ලම සම්භවිය. ඔවුහුද පාස්කු භෝජනය පිළියෙල කළහ. ඔවුන් ආහාර වළඳමින් සිටියදී උන්වහන්සේ රොටීගෙන ආශිර්වාදය පවසා ඒවා කඩා ඔවුන්ට දී ගන්න මේ මාගේ ශරීරයයි වදාළසේක. උන්වහන්සේ කුසලානක්දගෙන තුතිපුදා ඔවුන්ට දුන්සේක. සියල්ලෝම එයින් පානය කළහ. තවද උන්වහන්සේ ඔවුන්ට කතා කොට මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරු වනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. සැබවින්ම මම ඔබට කියමි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී මම නැවත මිදියුෂ පානය කරන දිනය එනතෙක් මම මේ මිදියුෂ යලිත් පානය නොකරන්නෙමි වදාළසේක. ඔහු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ. පෙදුවෙනි දැන්න සමිදානන් වහන්සේ තමන්ගේ පියාණන් වහන්සේගේ කැමැත්ත තමන් පිළිබඳව ලෝකයේ ගලවා ගැනීම පිණිස මෙය භවයයි දැන දැනත් ඒ කටූර වූ ඒ වගේම අකමැති මිනිස් මට්ටමින් සිතාගත නොහැකි වූ ඉරණමට මුහුණ දෙන්න සූදානම් වෙනවා. හැබැයි උන්වහන්සේ මේ ලොවින් නික්ම ගියයින් අනතුරුව ක්‍රිස්තු උත්ථානය කියන කාරණාවල් වලට එන්නට පෙර උන්වහන්සේට දැන් උන්වහන්සේව සිහිපත් වෙන්නට, උන්වහන්සේව තියලා යන්නට, උන්වහන්සේව මතක් කරන්නට, උන්වහන්සේගේ ජීවනයේ මතු පරම්පරාවට ලබා දෙන්න පූප කඩනවා හැරෙන්නට, මිදියුෂ ඔප්පු කර උන්වහන්සේ පානය කර මිනිසුන්ට දෙනවා හැරෙන්නට, ශ්‍රාවකයින්ට දෙනවා හැරෙන්නට වෙන ක්‍රමයක් තිබුණේ නැත්ද? ඇයි මේ ක්‍රමයම භාවිත කළේ? වෙන ක්‍රමයක් තිබුණේ නැහැ කියලා මට හිතෙනවා. මේක තමයි හොඳම ක්‍රමය. උන්වහන්සේ හොඳම ක්‍රමයනේ තෝරාගන්නේ. ඒ හින්දා උන්වහන්සේ තෝරාගත්තු ක්‍රමයේ මේ ක්‍රමයේ බැවින් මම විශ්වාස කරනවා මේක තමයි හොඳම ක්‍රමය, හරිම ක්‍රමය. අපි ඔය ක්‍රමය, ඔය විදිය තේරුම් ගනිමු මෙන්න මෙහෙම. දැන් චතුර හැමෝම කියනවනේ මේ උන්වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය කියලා. මේක උන්වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය නෙමෙයි. මේක ෆෙයාවෙල් පාටි එකක් නෙමෙයි. උන්වහන්සේ යන්න නියමිතයි. ඒ හින්දා ෆෙයාවෙල් පාටි එකක්. ඒ වගේ අදහසක් නේ ඔය අන්තිම රාත්‍රී ද ලාස්ට් සපර් කිව්වහම එන්නේ. සුද්ධ වූ සුභාරංචි වල ඊටා පැහැදිලිව අද සුභාරංචිත් ඊටා පැහැදිලිව කියනවා උන්වහන්සේ ශ්‍රාවක සංඝයේ පිටත් කර යවන්නේ පාස්කු මංගල භෝජනය සමරනු සඳහා ඒ සූදානම් කරන්න.
මේකට අන්තිම රාත්‍රී භෝජනය කියලා නම තිබ්බොතින් මම මේ කියන්න යන දේව ධර්මය ෆේඩ් වෙන්න පටන් ගන්නවා. මම මේ කියන්න උත්සාහ කරන එදා තිබිච්ච ජුදා බලාපොරොත්තුව හිමීට මැකිලා යනවා, දිය වෙනවා. ඒක ලික්විඩ් වෙන්න පටන් ගන්නවා. නෑ එහෙම වෙන්න දෙන්න බෑ. මේක ලියනාර්දෝ ඩා වින්චි තමන් ඇන්ද රූපයට දලා සප කිව්වට උන්වහන්සේගේ භෝජනය උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ලාස්සප කියලා කිව්වේ නෑ. අන්තිම රාත්‍රී භෝජනය කියලා කිව්වේ නෑ. ඒක ඉතා පැහැදිලිව කියනවා පාස්කු මංගල භෝජනය. හැම කෙනෙක්ම හොඳට අවබෝධ කරගත යුතු කාරණාවක්. මේ පාස්කු මංගල භෝජනය කීම තුලම ලොකු අර්ථයක් ඉස්සරහට එන්න පටන් ගන්නවා. මම ඒක මෙන්න මේ විදිහට විස්තර කරන්නම්. දැන් මම කියනවා මේ ආහාරය, මේ මංගල භෝජනය නිකම් ආහාරයක් නොවේ. මේක යාගීක ආහාරයක්. මේ යාගීක ආහාරයක්. නැත්තම් මේක වන්දියක්. හේබ්‍රු භාෂාවෙන් අපි කියනවා සබහ කියලා. සබහ. එහි අර්ථය තමයි සමිදානන් වහන්සේ තමන් වහන්සේවම පළමු පාස්කුවේ බැටළුවා යාගීක ආහාරය වුණා වගේ දෙවන පාස්කුවේදී තමන් වහන්සේවම යාගීක ආහාරයේ හැටියට දෙනවා. ආරම්භයේදී කිව්වේ ආහාරයක් හැටියට දෙනවා. දැන් අපි මෙහෙම එක තේරුම් ගනිමුකෝ. බැටළුවා පූජා කරන්න පුළුවන් උනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජෙරුසලම දේව මන්දිරයේදී. එතකොට උන්වහන්සේ ඊට පැහැදිලිම තෝරගත්තු තැන දේව මන්දිරය. ඒ තැන මේ යාගයේ පිදෙන්න පසු කාලීනව සිද්ධ වෙනවා. ඒක දේශපාලනික හා වෙනත් උවමනාවන් සඳහා සිද්ධ වෙච්ච එකක් හැටියට අපිට කියන්න පුළුවන්. right? ඒ වගේම එසේ වෙන්නට සිද්ධ වෙද්දී උන්වහන්සේ පසු කාලීනව දේවමාලිගාවේ විතරයි ඒක කරන්න කියලා ද්විතීය නීති සංග්‍රහයට එනකොට නැවත නීතියක් හැටියට ස්ථාපනය වෙන්න පටන් ගන්නවා. හොඳයි. දැන් මේ අනුව ඒක අතිශයින් වැදගත් වෙනවා. දේවමාලිගාවයි පාස්කු යාගයයි අතර තියෙන සම්බන්ධය අපි තේරුම් ගත්තොතින් ජේසුන් වහන්සේගේ පාස්කු යාගීක පූජාවේ ජීවිත පූජාවේ හරය අපට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. අපි මෙහෙම ඒක තේරුම් ගනිමු ඓතිහාසිකව. ජේසුස් සමිදානන්ගේ කාලයේදී ඔබ ජීවත් වුණ කෙනෙක් නම් ඔබට වෙළඳ පොළට මාකට් එකට ගිහිල්ලා බැටළුවෙක්ව මරලා ආහාරයට ගන්න බෑ. දැන් අපි අපේ පල්ලිය මංගල්‍යයට කරන වැඩේ කරන්න බෑ. දේවමාලිගාවට ගිහින් නිලලත් අපි කියනවා ප්‍රවර්ජිත කියලා අවසරයලත් තේවාවලත් පූජකයා ලවා බැටළුවාව ප්‍රථමයෙන් පූජා කළ යුතුයි. ඒ සඳහා භාජන වෙනම තිබෙනවා. ලේවක් කරන භාජනය වෙනම තියෙනවා. පූජාසනය මත ලේවත් කිරීම වෙනම සිද්ධ කරනවා. ඔන්න ලේවත් කිරීම තුළ අර ගිවිසුම නැවත වතාවක් සනිටුහන් කරනවා. පළමු පාස්කුවට වඩා වෙනස් වෙනවා. පළමු පාස්කුවේ සැමරීමට වඩා වෙනස් වෙනවා පසුකාලීන පාස්කුවේ සැමරීම. ඒ කියන්නේ ඉජිප්තුවේ පාස්කු භෝජනයේට සීනායි කන්ද පාමුල වෙච්ච ගිවිසුමත් එකතු කරනවා. ඒ ගිවිසුමත් එකතු කිරීම තුළ මේ දෙක එකක් වෙලා ඔන්න දේව මන්දිරයේ පාස්කු බැටළුවාව පූජකයා විසින් පූජා කරනවා. ලේ පූජාසනයේ මත හැලීම තුළ අර සීනායි කන්ද පාමුල සිද්ධ කරපු ගිවිසුම සිහිපත් කරනවා. ඒක සිහිපත් කරලා වුන් බලාපොරොත්තු වෙනවා නව ගිවිසුමක් බිහි කරන්න නව මෝසස් පසුකාලීනව මෂියා මෙසියස් වහන්සේ පැමිණ අහසින් මන්නාදී නව දේව මන්දිරයක් තනා නව රාජ්‍යයකට අපව අරගෙන යාවිය කියලා බලාපොරොත්තුවක් තිබ්බා. ජේසු තමන් වහන්සේගේ පාස්කු මංගල භෝජනයේදී ඔය කිව්ව කාරණා සියල්ලම ඉෂ්ට සිද්ධ කරනවා. මම ඒක පැහැදිලි කරන්නම්. එතකොට ජේසුස් සමිදානන් වහන්සේගේ කාලේ මේ විදිහට වන්දනාවේ පැමිණෙන්නේ මේ කාරණාව සඳහාමයි. මේ අනුව අපි දකිනවා කොච්චර
කොච්චර යාග පූජාවක් සිදු වුණාද කියලා නිශ්චිතව ගණන් බලලත් තියෙනවා. දැන් අපි ජොසෙෆුස්ගේ ද වෝ කියන ලේඛනයේ 6 වෙනි කාණ්ඩේ 423 ඉඳලා 427 දක්වා කොටස්වල මෙන්න මේ වගේ කොටසක් අපිට කියවන්නට පුළුවන්. ඒ තමයි 9 වන පැයේ සිට 11 වන පැය දක්වා. ඒ කියන්නේ සවස 3 සිට 5 දක්වා පාස්කු බැටළුවාව මරණ. පැය දෙකක් ඇතුළත කාලය තුල උන්වහන්සේ ඔය කාල සීමාව තුළ තමයි ජීවිත පූජාව සිද්ධ කරන්නේ. ඒ දිනම පාස්කු බැටළුවා මරණ දවස් දෙකෙන් එක දවසක. එක කණ්ඩායමකට අඩුම තරමේ 10 දෙනෙක් සිටිය යුතුයි. අඩුම තරමේ වැඩිම වුණොත් 20ක් ඉන්න ඕන. ජේසුගේ සංඝේ 13ක් හිටියා. right? එතකොට මේ තනිව මේ මංගල්‍යය සමරන්න බෑ. සංඝීකවයි මේ මංගල්‍යය සමරන්නේ. එතකොට දැන් අපිට පේනවා ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේ පාස්කු මංගල භෝජනය සාංගික භෝජනයක්. තනියම කන එකක් නෙමෙයි. පවුල විතරක් රජ වෙන එකක් නෙමෙයි. ඒක සංඝයේ භෝජනයක්. සාංගික භෝජනයක්. අපි ජේසුගේ ශරීරයට කියන්නේ the communion. ඒ එහෙම කියන්නේ සාංගික භෝජනයක්. පාස්කු බැටළුවා බවට උන්වහන්සේ පත්වීම තුළ ඔවුන් වහන්සේ සාංගික භෝජනයේ බවට පත් වෙනවා. දැන් මේ විදිහට ඓතිහාසිකව මේ ආකාරයට අඩුම තරමේ යාගික බැටළුවම් 2,50,000ක් 56,000ක් නැත්තම් හරියටම ගණන් බැලුවොත් ජොසෙෆුස්ට අනුව 2,56,500ක් right පමණ සිදු වෙනවා. දැන් මේ ලේ ටික ගලාගෙන යන්නේ කීද්‍රෝ නැලෙන්. කීද්‍රෝ නැල කියලා කියන්නේ දේවමාලිගාවේ කුණු කාණුව. එතකොට මේ ආකාරයට එක බැටළුවෙකුට 10ක් හෝ ඒ අඩුම තරමේ ඒ ගාණක් හිටියොතින් 10ක් ගමුකෝ අපි අඩුම තරමේ 27 ලක්ෂයක් පමණ සෙනග පාස්කුවට එනවා. 2,56,500ක් බැටළුව මැරෙනවා. එතකොට එක බැටළුවෙකුට 10ක් අඩුම තරමේ ගත්තොතින් 1,27,200ක් සෙනග එනවා. පාස්කු මංගල්‍යයට පැමිණෙනවා. ඇයි මේ භෝජනය මෙච්චර වටින්නේ? ඇයි මෙච්චර සෙනගක් එන්නේ? ක්‍රිස්තු වර්ෂ පළවෙනි සත වර්ෂයේදී උන්වහන්සේගේ ඒ කාලයේදී ඇයි මෙහෙම වෙන්නේ? එක මේක ශාංගික මංගල්‍යයක්. දෙක සමස්ත සංඝයම තමන් ලබාගත්තු නිදහස වෙනුවෙන් වග කියන අතර අලුත් මෙසියස් වහන්සේ නව මෙසියස් වහන්සේගේ පැමිණීම උදෙසා මුළු සමස්ත සෙනගම දෙවියන් වහන්සේ විසින් තෝරාගත් තැනට පැමිණ යාදිනි කරනවා අපට මෙසියස්ව දෙන්න මශීයා අපට දෙන්න. එතකොට මෙය අපට තේරුම් ගන්නකොට මේක තේරුම් ගන්නකොට අද යුගයේ අපට මේක එච්චර ලොකුවට තේරෙන්නේ නැතු වෙති. නමුත් එදා යුගයේට මේක ඉතා බරපතල කාරණාවක්. කොපමණ නම් යාග පූජා කොට පූජාසනයේ මත පූජකයන් ලේ රුධීරය හෙලන්නේ නැද්ද? නමුත් ජේසුගේ කාලයේදී අයවලුන්ට වැඩිහිටියන්ට මේ රුධිරගත පූජාවෙන් දුන්න පණිවිඩය මොකද්ද? ඇයි ඔච්චර බැටළුව තොගයක් මරලා දෙන පණිවිඩය මොකද්ද? පණිවිඩය අපට දෙවන නික්ම යාම ඕන. අප වහල් භාවයෙන් මිදෙන්න ඕන. දෙවන මෝසස් එන්න ඕන. සදාතනික භෝජනය අපට හම්බ වෙන්න ඕන. එතකොට මේ අනුව අපට ඉතා පැහැදිලි වෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව එබැවින් උන්වහන්සේ මේට ආදේශ කිරීම තුළ එදා ජනතාව හුදෙක් බලාපොරොත්තුවෙන් සිටපු පණ ගැහි ඉල්ලපු ඒ දෙවන නික්ම යාම උන්වහන්සේ පාස්කු භෝජනයේ බවට පත්වීමෙන් උන්වහන්සේ පාස්කු පඬුර බවට පත්වීමෙන් උන්වහන්සේ නව ගිවිසුම බවට පත්වීමෙන් උන්වහන්සේ නව දේව මන්දිරයේ බවට පත්වීමෙන් උන්වහන්සේ නව රාජ්‍යයේ බවට පත්වීමෙන් මේ භෝජනයේ ඇතුලේ පිළිඹු වෙච්ච ඒ සියලු සංඝටක උන්වහන්සේට ඒකාත්මික වීම සම්බන්ධයෙන් සත්‍ය වීමෙන් මේ භෝජන මංගල්‍ය ඊට වැදගත් බව අපට පෙනෙන්නට පටන් ගන්නවා. නවගිවිසුමේ බැටළු පෝතකයන්න් ලෙස උන්වහන්සේ දිවිදීමෙන් එය තහවුරු කරනවා නේද පියතුමිනි? පහුගිය සියලුම යාග පූජාවලට තිත තබනවා. එතනින්
උන්වහන්සේ අලුත් කිවිසුම ආරම්භ කරනවා. අපි සූදානම් වෙනවා දිවිස ප්‍රසාද මංගලෝත්සවයට අදාළ දෙවන දේව ප්‍රකාශනයට අපේ අවධානය යොමු කරමින් කතිකා කරන්න. හේබ්‍රව වරුන් වෙත යවන ලද හසුනින් උපුටාගත් පාඨයකි. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනටම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි විට උන්වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ මිනිස් අතින් නොසෑදූ එනම් මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩියසේක. උන්වහන්සේ එළුවන්ගේත් වස්සන්ගේත් ලෙයින් නොව තමන්ගේම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහටම එකවරක් ශුද්ධස්ථානයට ඇතුළු වූසේක. මන්ද වත් පිළිවෙත් අනුව අපවිත්‍රයයි සලකන අය මත එළුවන්ගේත් ගොනුන්ගේත් ලේද එල වැස්සියකගේ අලුද ඉසීමෙන් ඔවුහු පාරිශුද්ධිය ලබන්නාහුය. එසේනම් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම සදාතන ආත්මයන්න් මගින් තමන්ම කැලලක් නැතිව දෙවියන් වහන්සේට පූජා වූ ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරන කොටගෙන ඊටත් ඊතා වැඩියෙන් පිරිසිදු නොවන්නේද? මේ කාරණේ නිසා කැඳවනු ලැබුවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාර්යානෝ වනසේක. එසේ වන්නේ පළමුවන කිවිසුමේ කාලයේදී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි. පිටුමිනිය ක්‍රිස්තුන් වහන්සේගේ මරණයත් එක්ක මේ සියල්ලට උත්තරයක් හම්බුණා. පිළිතුරු හම්බුණා. දැන් ඒ කාලේ කියලා කියන්නේත් මරණය කියන කාරණාවට මං හිතන්නේ දැන් සාමාන්‍ය දෙයක් විදිහට පැවතිච්ච කාලයක්. ලෝකාරම්භයේදී මරණය ආදම් සායවගේ පාපයත් එක්ක මරණය කියන මරණීය පාපය කියන කාරණාව හටගත්තයින් අනතුරුව පියතුමිනි මරණය කියන දේ තිබුණා. ඒ කාලෙත් උන්වහන්සේගේ කාලය තුල තිබුණා. හැබැයි ක්‍රිස්තුන් වහන්සේගේ මරණයත් එක්ක මේ මරණය පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. කොහොමද අපි මේ පැහැදිලි කිරීමට ගමන් කරන්නේ? අපි මෙන්න මෙහෙම ප්‍රවේශයක් ගමුකෝ. ජේසුස් සමිදානන් වහන්සේගේ කාලයේදී මේ පාස්කු බැටළුවාව පූජා කොට නිකන් හිටියේ නෑ. මේ පාස්කු බැටළුවාව කුරුසගත කරනවා. ඔබට ඒක කොහොමද වැටහෙන්නේ? ඊශ්‍රායලයේ උගත් බුද්ධිමතෙකු වන ජොසෙෆුස් තබෝනි කියන ගුරුවරයාගේ මිෂනාවට අනුකූලව ඔහු ලියා තිබෙන දෙයට අනුකූලව දේව මාලිගාවේ මේ බැටළුවාව පූජා කිරීමෙන් පස්සේ බැටළුවාගේ උරහිස හරහා ඊටාම සිහින් එහෙත් ශක්තිමත් ලී දඬුවක් යවනු ලබනවා. මේක ලියලා තියෙනවා පෙසාහිම් කියන ලියවිල්ලේ 5 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියේ. මේ ලීය ඔවුන් ගන්නේ දෙලුම් ලීයක්. දෙලුම් ගස් එහි සුරක්ෂිතව තිබෙන බැවින් ඔවුන්ට දෙලුම් ලීය තමයි මේ සඳහා භාවිතා වන්නේ. ඉතින් මෙන්න මේ දෙලුම් ලීයෙන් හදාගත්තු ලීය උරහිස හරහා යවනු ලබනවා. ඉන්පසුව නැවත දෙලුම් ලීයක් අරගෙන හරියට නිකන් අර මස් කූරක් යවන්නා වගේ බැටළුවාගේ මුඛයෙන් ඇතුළු කොට මේ ලීය බැටළුවාගේ පශ්චාත් ප්‍රදේශයෙන් නැවත එළියට ගනු ලබනවා. දැන් ඔබට තේරෙනවා මේ ලී දඬු දෙක එකට බැඳහම බැටළුවාව එල්ලලා තියෙන්නේ කුරුසයක. ඊට පස්සේ මේ බැටළුවාව ඔසවගෙන ඔවුන්ගේ කූඩාරම අභිමුවට අරගෙන ගිහින් එල්ලා හැම ගන්නවා. හැම ගැසුවයින් පස්සේ තමයි පුලුස්සා මදගින්නේ පුලුස්සා මේ ආහාරයට ගනු ලබන්නේ. දැන් ජේසුස් සමිදානන් වහන්සේගේ පාස්කු භෝජනයේ මේ කිසිම දෙයක් නැහැ. පාස්කු බැටළුවෙක් නැත. පාස්කු බැටළුවෙක් නැත. හැබැයි ඔය දේ සිද්ධ වෙන්න නියමිතයි. උන්වහන්සේ කියනවා රොටිය අරගෙන මේ මගේ ශරීරයයි මේ කන්න වයින් රැගෙන නැත්නම් මුද්‍රික පානය රැගෙන කියන මේ මගේ රුධිරයයි මේ රැගෙන පානය කරන්න. මේ ලෙහෙම් ශමායිම්නේ ස්වර්ගයෙන් පහළ වූ බොදුන මම වෙමි කියනකොටම දෙවන මෝසස්ව ඉඟි කරනවා. උන්වහන්සේ කියනවා උඹලා බලාපොරොත්තුවෙන් හිටපු දෙවන මෝසස් මමයි. මමයි නික්මයාම සිද්ධ කරන කෙනා.
මගේ රුධීරයෙන් මම නව ගිවිසුම පිහිටවනු ලබනවා. සුභාරංචි ඔබ කියවුවා ඒ කොටස. මේ නව ගිවිසුමේ රුධීරයයි. එතකොට නව ගිවිසුමේ රුධීරයෙන් ඒ නව ගිවිසුම පිහිටවන මොකද්ද නව ගිවිසුම? මිනිස්සු තමන්ගේ දෙවියන්ට එනම් ශුද්ධ වූ තැනන් වහන්සේට ඊශ්‍රායලී දෙවියන්ට තමන්ගේ හිත්වල වන්දනා කරන කාලයක්. ඒතකොට හිත දේව මන්දිරයේ බවට පත් වෙනවා. මේ ගැන 4 වෙනි පරිච්ඡේදයේ ජුවන්තුමාගේ සුභාරංචියේ සමරිතානු ළඳට අපූර්වට ජේසුස් සමිදානන් වහන්සේ කියා දෙනවා. එතකොට දැන් පැහැදිලි. මේ ඉගැන්වීම් එකතු කරගත්තාම උන්වහන්සේගේ ඔළුව ඇතුලේ තිබුණා. උන්වහන්සේ නව දේව මන්දිරයේ මානව හිත් තුල හදනවා. නව දේවයාගෙන් උන්වහන්සේගේ රුධීරයෙන් නව ගිවිසුම පිහිටවනවා. උන්වහන්සේ ලෙහෙම් ශමායිම් ස්වර්ගයෙන් පහළ වූ භෝජනයයි. එබැවින් මම දෙවන මෝසස්. එය පසු කාලීනව මෂීයහ. අපිට කියන්න පුළුවන් මෂීයහ යේෂුව නසරිත්. නාසරිති ජේසුස් වහන්සේ ස්වාමියානෝය මෙසියස් වහන්සේය. දැන් උන්වහන්සේගේ රුධීරය සදහටම අල්තාරය මත වගුරුවනු ලබන අවසන් රුධීරයේ බවට පත් වෙනවා. මතේතුමාගේ සුභාරංචියේ 16 පරිච්ඡේදයේ 24. ඒ වගේ ජුවන්තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදය. මාව කන්න මාව බොන්න මැරෙන්නේ නැහැ සදාතනික ජීවිතය ඔබ ලබනවා යයි උන්වහන්සේ අපට පැවසුවේ. මෙන්න මේ දෙවන නික්මයාවේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? අලුද්දේශය. මොකද අලුද්දේශය? එය බාහිරත්වය. දෙවන කියීමේ පැහැදිලි ලෙස කියනවා. එය බාහිරයේ ඉක්මවා යන භෞතිකයේ ඉක්මවා යන රාජ්‍යයක්. ඒ රාජ්‍ය දේව රාජ්‍යයයි. එතකොට මම මෙහිදී ඔබ සමග ගැඹුරු ලෙස කතා කරන්නට සූදානම් වෙනවා. ඒ කිව්ව අදහස, ඒ කිව්ව සංකල්පය. එනම් උන්වහන්සේගේ ශරීරය, උන්වහන්සේගේ රුධීරය ස්වර්ගීය භෝජනය නැත්තම් මන්හු බව. දැන් අපි මෙන්න මෙහෙම කතා කරමුකෝ. ස්වර්ගයේ වැඩ සිටින යාඥාවට අපි යමු. ස්වර්ගයේ වැඩ සිටින යාඥාවේ අපිට මෙන්න මේ වගේ එකක් කියවෙනවා. Give us this day our daily bread. උන්වහන්සේ තව තැනක කියනවා මතේතුමාගේ සුභාරංචියේ අවස්ථා දෙකකදී මතේතුමාගේ 6 9 13 ලූක්තුමා 11 1 4 තමයි මේ අවස්ථා දෙක. හැබැයි උන්වහන්සේ තවත් අවස්ථාවකදී කියනවා මෙහෙම කුමක් කමුද කුමක් බමුද කියා අද ගැනවත් හෙට ගැනවත් කරදර නොවන්න. උන්වහන්සේ ඔබේ හිසකෙස් පවා ගණන් කොට ඇත ස්වර්ගීය පියාණන් බඩගින්නේ මැරෙන්නට එක ගේ කුරුල්ලකටවත් ඉඩ නොදෙනසේක. එහෙම කියන උන්වහන්සේ මට කන්න දෙන්න කියලා ස්වර්ගීය පියාණන්ට යාඥා කරන්නේයි උගන්වයිද? අපි මෙහි අර්ථය හොයන්න ඕන. ස්වර්ගයේ වැඩ සිටින යාඥාව යුගාන්තවේදී අපොකලිප්ටික් කියලා අපි කියනවා. යුගාන්තවේදී යැදුමක්. ඒක මේ අද භෝජනය ගැන නෙමෙයි ඉල්ලන්නේ. ඒක මම පැහැදිලි කරන්නම්. අපේ එදිනදා භෝජනය අද අපට දානය කළ මැනව කීමෙන් මම කෙටි කරොත් අවසානය කෙටි කරොත් දැන් ගත්තොත් ඔය කතා කරන්නේ දිව්‍ය සප්‍රසාදීය පාස්කු භෝජනය ගැනයි. right? කෙටි කරොත් මට එතෙන්ට එන්න දවස් ගාණක් කතා කරන්න වෙනවා චතුර. දැන් මම උත්සාහ කරන්නම් මේ තිබෙන කාලයෙන් මේක සංක්ෂිප්ත කරන්න. මං හිතන්නේ නෑ මට කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ තරම්ම ගැඹුරු කතන්දරයක්. නමුත් අපි මෙන්න මේ විදිහට මේක තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් ඉහත වාක්‍යය තුල මං කිව්ව වාක්‍යය තුල එදිනදා භෝජනය අපිට දෙන්න කියලා සමිදානන් වහන්සේගේ පරම අභිලාෂය කුමක්ද? කුමක් උදෙසා යාඥා කරන්න කියලාද උන්වහන්සේ කියන්නේ? මින් අදහස් කරන්නේ එදිනදා භෞතික ශාරීරික භෝජනය ගැනද? එහෙම නැත්නම් මම අර ඉස්සෙල්ලා කිව්ව යුගාන්තවේදීය භෝජනය වූ දිවස ප්‍රසාදීය භෝජනය ගැනද? දැන් මම මෙතෙන්ට තවත් එකක් ඇතුළු කරනවා. මන්නා භෝජනය පොරොන්දු දේශයට ඇතුළු වෙච්ච දවසේ පළවෙනි දවසේම නතර වුණා. අවුරුදු 40ක් දුන්නා. පළවෙනි දවසේම නතර වුණා සුද්ධෝ දේශයට ඇතුළු වෙච්ච පොරොන්දු වෙච්ච දේශයට ඇතුළු වෙච්ච. දැන් අපට ස්වර්ගීය භෝජනය දෙනවා. රාජ්‍ය උදාව ආපු ගමන් ඒ භෝජනය මන්නා භෝජනය නතර වෙනවා. මේ ජේසුගේ භෝජනයේ ශරීරය එදිනදා භෝජනය ලෙස ගන්නයයි උන්වහන්සේ අපට කියන්නේ
අනාගතයේදී සාක්ෂාත් වන්නට ප්‍රකාශ වන්නට තිබෙන්නා වූ දේව රාජ්‍යයේ ප්‍රකාශ වූ සැටියේම එය නතර වන බැවින්. right? දැන් මරුණයින් පස්සේ අපිට මේ සප්‍රසාදීය භෝජනය ලබා ගන්න බෑනේ බොහොම සරලව කිව්වොත්. ආන්නේ පදනමේ ඉඳලා හිතන්න. එහෙමනම් ඇයි මේ උන්වහන්සේ දිනය දවස භෝජනය පිළිබඳව පුනරුච්චාරණයක් තියෙන. මෙතන ලොකු පුනරුච්චාරණයක් තියෙනවා. Give us this day our daily bread. Why not just say give us our daily bread? ඒ කියන්නේ නැත්තේ එදිනදා භෝජනය අපට දානය කළ මැනව. කියන්නේ එදිනදා භෝජනය අද අපට දානය කළ මැනව. ඇයි නිකන් කියන්න බැරි එදිනදා භෝජනය දානය අද කෑල්ලක් ඇයි? Give us this day our bread. අද භෝජනය අද අපට දානය කළ මැනව. ඇයි එහෙම කියන්නේ? උත්තරයේ තිබෙන්නේ මෙහි යොදන ග්‍රීක වචනයේ තේරුම තුලයි. ඒ වචනයේ තේරුම තමයි එපිෝසියුස්. එපිෝසියුස් කියන වචනයේ තේරුම තමයි. එපිෝසියුස් කියලා වචනයේ තේරුම පරිවර්තනයේදී ඉංග්‍රීසි යෙදුම වන්නේ day or daily. එක දෙවතාවක් කියදෙනවා. දැන් මම මේක මේ විදිහට කිව්වොතින් give us this day our daily bread. මතයුතුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 11 වගන්තිය. මෙහෙම කියනවා ලූක්තුමා give us each day our epiousios bread. epiousios bread කියලා කියන්නේ මොකක්ද කියලා දැන් මම ඔබට කියන්නම්. මේ වචනය පරිවර්තනය කරද්දී එපිසියුස් කියන වචනය පරිවර්තනය කරද්දී ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ තමයි අරමයික් භාෂාවේ අප සමිදානන් වහන්සේ යොදාගත් වචනේ පරිවර්තන ලෙස මේ වචනය කොතෙක් දුරට නිවැරදි පරිවර්තනයක්ද යන්න වග එසේ වීනම් එහි අර්ථය සැබෑ අර්ථය කුමක්ද යන්න වග පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒකට උත්තරය අපි මෙන්න මෙහෙම හදාගන්න උත්සාහ කරමු. Epiten ousiusen for the current time වර්තමාන අද තත්කාලීන ලෙස අපට පරිවර්තනය කරගන්න පුළුවන්. තවත් සමහරුන්ට අනුව he epoiosia for the coming day එනම් පැමිණෙන දිනදී පැමිණෙන්නට ඇති දිනදී කියලා අපට පරිවර්තනය කරගන්නට පුළුවන්. වෙනත් අයගේ අර්ථ දැක්වීම අනුව epiousia ඒකේ තේරුම තමයි for existence. එහෙම නැත්නම් පැවැත්මට කියන අර්ථයකින් දෙනවා. දැන් මේ අනුව ග්‍රීක ව්‍යාකරණයට අනුකූලව වචනාර්ථයට පරිවර්තනය කළ අපූර්වතම අනාවරණයක් අපට හම්බ වෙනවා මෙන්න මෙහෙම. එපි කියලා කියන්නේ on නැත්නම් upon නැත්නම් above. උඩ මතු පිට වෙන මතු ඉහලින් එපිටින් එහයින් ඉක්මා යන අර්ථය ඔය එපි කියන වචනයෙන් අපට ගන්න පුළුවන්. ousia කියලා කියන්නේ being, substance or nature. නැත්නම් සත්තාව, ජීවය, පැවැත්ම, භාවය, ප්‍රාණය, යථාභූතය, හරය, සාරය, වස්තුව, ද්‍රව්‍ය, භාවාර්ථය ඔය වගේ වචන අපිට දෙන්න පුළුවන්. nature කියන එක ගත්තොතින් හැටිය, හැබෑව, ස්වરૂපයේ, භාවය, ස්වභාවය, ජන්මය, වර්ගය, ලක්ෂණය හැටියට අපිට දෙන්න පුළුවන්. දැන් මේ වචන දෙක එකතු කරමු. එපි කියන්නේ upon, on, above. ousia කියන්නේ සත්තාව. above the nature, above the being, above the sustenance. ඒ කියන්නේ සත්තාවෙන්, ජීවයෙන්, භාවයෙන්, ස්වરૂපයෙන්, ජන්මයෙන්, වර්ගයෙන්, ගතියෙන් අපට අල්ලන්න පුළුවන් භාවයෙන් එපිට ඉහළ. එහෙමනම් මේකේ අර්ථය අපට දැන් පැහැදිලි. Give us this day our supernatural bread. මේ කියන්නේ පරිවර්තනයේදී මේ කියන්නේ අපට අලෞකික භෝජනය දානය කළ මැනව. එදිනදා භෝජනය කියනවාට වඩා එපිऔසියා කියලා කියන්නේ අලෞකිකයි. එතකොට අපට පැහැදිලි ජේසුස් සමිදානන් වහන්සේ මේ යාඥාව තුලින් කියන්නේ ඔවුන් වහන්සේගේ ශරීරය හා ඔවුන් වහන්සේගේ රුධිරය බව. ඉතින් මම මේ කියන ඉගැන්වීම මට පෙර උගන්වුවේ සාන්ත ජෙරොම්තුමා. උන්වහන්සේ තමන්ගේ
වල්ගේට් බයිබල් එක කියලා කියනවා. ඒ කියන්නේ ලතීන බයිබලේ මෙන්න මේ විදිහටයි ඉංග්‍රීසියට පරිවර්තනය කරොත් ලියවෙන්නේ. Give us this day our super substantial bread. ඔහොමයි පරිවර්තනය වෙන්නේ. එහෙමනම් උන්වහන්සේ මේ ඉඟි කලේ තව දුරටත් තමන් වහන්සේගේ ශරීරය රුධීරය නොහොත් ලෙහෙම් ශමායිම් ගැන නොවේද? ස්වර්ගීය භෝජනය ගැන නොවේද? මන්නා භෝජනය ගැන නොවේද? එතකොට ජෙරෝම් තුමාට අනුව super substantial bread අධිස්වභාවික ආහාරය අධිස්වභාවික ස්කන්ධය යනු කුමක්ද? ජෙරෝම් තුමාට අනුව it is nothing more than the blood and body of our Lord Christ Jesus. එහෙමනම් අපිට ඉතා පැහැදිලිව මෙයින් කියා දෙන සත්‍යතාවය වන්නේ තමන් වහන්සේගේ ශරීරය තමන් වහන්සේගේ රුධීරය අපට කන්නේයි බොන්නේයි කීමෙන් උන්වහන්සේ නවනික්ම යාමේ අනාගත බලාපොරොත්තු අපට ඉතිරි කොට මේ හරියට ඊශ්‍රායල් සෙනග අවුරුදු 40ක් තිස්සේ කාන්තාරයේ මැදින් ගියා වගේ තමයි මේ අවුරුදු 2000ක් තිස්සේ රාජ්‍ය උදා වෙනතුරු මන්නා නොහොත් උන්වහන්සේගේ ශරීරයේ රුධීරය අනුභව කරමින් හා පානය කරමින් අපි නැවත පොරොන්දු දේශයට නොහොත් රාජ්‍යයට ඇතුළු වෙනතුරු ආහාරයට ගනිමින් සිටින්නේ. බලන්න උන්වහන්සේගේ ආදරේ මහිමය. ඉතිහාසගත කරුණු වුණත් පියතුමිනි මම දැක්කේ මේ අපි කිතුණුවන් විදිහට කොතරම් වාසනාවන්තද නේද පියතුමිනි? හිස්සැනක් නැහැ, මුල සිට අග දක්වා හරීම පරිපූර්ණයි, සර්ව සාධාරණයි. මම ඒකයි කියන්නේ අර ධර්මයන්ව ධර්ම සාකච්ඡාවද ඔබ වහන්සේ කොහොම පැහැදිලි කරද්දි දේව ධර්මයේ ඒ පන්තියකට අපි සහභාගී වුණා වගේ. නිසා මෙය හිතවතුනි ඇත්තටම ඉගෙනුම් තක්සලාවක්. ඒක අපි බොහොම පැහැදිලිව කියනවා. මොකද උන්වහන්සේ බොහොම ගෞරවයෙන් ඔබට මට ඉදිරිපත් කරන්නා වූ මේ සාරගර්භ කරුණු සැබවින්ම මම කියන්නේ ඒකයි අර වෙනදට කියනවා අද නම් කියන්න අමතුණා පොතක් පෑනක් අරගෙන ලියා ගන්න. අහපවු නේද අපි කියන්නේ ප්‍රියු කරලා බලන්න. ඒත් පාඩු නැහැ. ඒ තරමටම මේ හැම කරුණක් එක්කම අපිට පුළුවන් කිතුණුවන් විදිහට ප්‍රායෝගික ජීවිතය ඔබමම ජීවත් වෙද්දී අර්ථාන්විතව ජීවත් වෙන්න. අර්ථ විරහිතව නොව පොළවේ පය ගහලා දැනෙන කිතුණුවෙක් විදිහට ජීවත් වෙන්න. නිසා දිනපතා ඉරිදට වෙන්න පුළුවන් ඔබට මට ආහාරය වුණු, ඔබට මට පානය වුණු දිව්‍යමය ජේසුව ඇයි මම ලබන්නේ? මොකක්ද මේ පූපය තුල තියෙන අභිරහස? මේ පූපේ ඉන්නේ කවුද? ඇයි මේ ලෝකේ දස දෙස ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ? ඇයි මේ ආහාරයට ගන්න පූපේ දිව මැද මස් බවට පෙරලෙන්නේ? තාමත් අපි ඒවා දකින්නේ ඇයි? දිවස ප්‍රසාද ප්‍රාතිහාර්ය හැටියට. ඒ එදා පියතුමන් පැහැදිලි කළ අතීත පුරාවෘත්තයේ කතාවේ ජේසු අපිට දුන්නු සැබෑ රහයි අද මේ සියවසේ එළි වෙන්නේ, එළි දැක්වෙන්නේ. හින්දා අපි ඔබට ආරාධනා කරනවා දිව්‍ය සත්ප්‍රසාදීය ජේසු කෙරෙහි විශ්වාස කරන්න. ලෝකයේ ආහාරය නොව උන්වහන්සේ අපට කතා කරන ස්වර්ගීක ආහාරය කෙරෙහි ප්‍රිය වෙන්න. ස්වර්ගීක ආහාරය කෙරෙහි ප්‍රිය වෙනවා යනු උන්වහන්සේ කෙරෙහි ප්‍රිය වෙනවා. උන්වහන්සේට කැමැත්ත දක්වනවා. උන්වහන්සේට ආදරය කරනවා යන්න. ඒ නිසා දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය සමරනවා කියලා අර අපිට උගන්වපු නිකන් කරුණු දෙකක් තුනක් නෙවෙයි. සත්ප්‍රසාදයේ වහන්සේ කියලා අපි අන්තිම රාත්‍රී භෝජනය කියලා එතන අපි සමරනවා නොවේ. ඒ පැහැදිලි කරගන්නවා නොවේ. ඊට එහා ගැඹුරක් තියෙන කියන කාරණාව පැහැදිලි. එහෙනම් ඒ ගැඹුර අත්දකින්නට ඕනේ. කෙනෙකුට නීරස වෙන්න පුළුවන්, අකමැත්තක් දක්වන්න පුළුවන්. හැබැයි ඒ ගැඹුර ඇතුලේ අපිට පුළුවන්කමක් ලැබෙන්නේ, හැකියාවක් ලැබෙන්නේ ජීවිත ගමන නොව ජීවන ගමන ගමන් ගන්න. ඒ සඳහා අපි ඔබට ඇරයුම් කරනවා. ස්තුතිවන්ත වෙනවා ගරු වජිර සිල්වා පූජා ප්‍රසාදීන් වහන්සේට පිටුමිනි ආයුබෝවන් ජෙසුපිටයි කියලා සමුදිනවා. ජෙසුපිටයි. හිතවතුනි ඔබට සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ජෙසුපිටයි.